සම්බුදු සරණයි සමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ දන්නා බැවින් අපගේ ධර්ම සාකච්ඡා නැත්නම් ධර්ම දේශනා මාලාවේ තවත් හමු වීමකටයි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වේලාව ඉරිදා උදෑසන 5:05 විනාඩි 30 ගන්නකොයි. ඉතින් අද අපි ධර්ම සාකච්ඡා තුළින් ධර්ම දේශනාවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි දැනුම් දුන් පරිදි අද ධර්ම දේශනේ සඳහා දේශකයන් වහන්සේ වනුයේ මැලේසියාවේ කුලාලම්පූර් නගරයේ බ්‍රික්ෆීල්ඩ්හි බෞද්ධ මහා විහාරයේ වැඩ සිටින පූජ්‍ය ආචාර්ය මඩවැල පුන්නජී මහා ස්ථරයන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ධර්ම දේශනය සඳහා මහෞතුකා වනුයේ භවය. ඉතින් ඔබ දන්නා පරිදි උන්වහන්සේ අද පවත්වන ධර්ම දේශනා මාලාවක දෙවන ධර්ම දේශනය. ඉතින් මම තවදුරටත් කාලය විනාඩි කරන්නේ නැතුව උන්වහන්සේට ඉතාමත්ම ගෞරවාන්විතව සහ নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. උන්වහන්සේ අගනා ධර්ම දේශනය ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වහන්සේට අපිව ඇහෙනවද? ඇහෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ භවය ගැනයි අද කතා කරන්නේ. මේ භවය කියනකොට සාමාන්‍යයෙන් කවුරුත් අද බෞද්ධයෝ හුඟක් දෙනෙක් හිතන්නේ මේ භවය කියන්නේ සංසාරය කියලා. නමුත් මේ භවය කියන්නේ සංසාරය කියන කාරණේ නෙමෙයි. භව කියන වචනය අපි පාවිච්චි කරලා වාක්‍යයක් කිව්වොත් පොත්තකං භවති කියනවා. ඒ කියන්නේ පොත තියනවා කියන එකයි භව කියන්නේ. එතකොට මේ භව කියන වචනේ තේරුම තියනවා. එහෙම නැත්නම් ඉන්නවා කියන තේරුමයි. මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ඒ භවයට කියන්නේ existence කියලා. එහෙම නැත්නම් being කියන වචනේ තමයි භව කියන වචනේ තේරුම. දැන් මේ being කියන එක බොහොම විශේෂ වචනයක් අද බටහිර දර්ශනේ. බටහිර දර්ශනේ තියෙනවා existentialism කියලා බටහිර දර්ශනයක්. මේ existentialism කියන දර්ශනයේ විශේෂයෙන්ම පෙන් කාරණයක් තමයි මේ ලෝකයේ හැම සත්වයක්ම අතරේ මනුස්ස කියන සත්වයා තමයි මම ඉන්නවා කියන හිතවිල්ල ඒ මනුස්සයාට තමයි ඇති වෙන්නේ. ඒ වාගේම මේ මනුස්සයාට තව ඇති වෙන හිතවිල්ලක් තමයි මම මැරෙනවා කියන එක. මේ හිතවිල්ල විශේෂ ඇති වෙන
ශෝකයේ ඇති වෙන හිතවිල්ල. මම ඉන්නවා මම මැරෙනවා. මේ හිතවිල්ල ඇති වෙන නිසා මේකට තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ. මේ දාර්ශනිකයොත් විශේෂයෙන්ම පෙන්වන කාරණේ තමයි මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයකටම වඩා විශේෂම ප්‍රශ්නය තමයි මූලිකම ප්‍රශ්නය තමයි මේ මැරෙනවා කියන බය. ඒ බය නැති කිරීම තමයි අපි නිතරම උත්සාහ කරන්නේ මැරෙන්නේ නැතුව ඉන්න. ඒ නිසා තමයි අපි රක්ෂා කරන්න යන්නේ කෑම සොයාගන්න. ඒ කෑම සොයාගන්නේ ආහාර සොයාගන්නේ අපි ආහාර ගත්තේ නැත්නම් මැරෙනවා. ඒ නිසා ආහාර විතරක් නෙවෙයි අපට අවශ්‍ය කරන දේවල් 4ක් තියෙනවා. ආහාර ඒවා තමයි අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ඒ සිව්පස්සේ කියලා කියන්නේ අවශ්‍ය කරන දේවල් 4ක් තියෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ධ්‍යාන ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ ආහාර ගැනීම, ඉන්න තැනක් තිබීම, ඒ වගේම හඳුන් අවශ්‍ය වීම, ඒ වගේම ලෙඩට බෙහෙත් අවශ්‍ය වීම. මේවා හොයාගන්න තමයි අපි රස්සා කරන්න යන්නේ. ඒ වගේම ළමයි කුඩා කාලේ ඉඳලම පාසලට යවන්නේ. ඒ ළමයි ලොකු වුණාම මොනවා හරි රස්සාවක් කරලා ජීවත් වෙන්න පුළුවන් වෙයි කියන අදහස. ඉතින් මේ විදිහට මුළු ජීවිතේම අපි කරන දේවල් මේ මරණයෙන් මිදෙන්න. නමුත් ඒ කොච්චර මහන්සි ගත්තත් අවසානයේදී තම කෙනෙකුටම මැරෙන්න සිද්ධ වෙනවා. මේක තමයි ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ විසඳීමට තමයි ඒ බෝසතාණන් වහන්සේ ගිහිගේ අතෑරලා වනාන්තරයට ගිහින් මේ මරණයෙන් මිදෙන හැටි හොයාගන්න තමයි ගියේ. නමුත් අපි මේ ගැන ගිය ධර්මදේශනාවේදී කතා කළා. නමුත් විශේෂයෙන් අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳන හැටි ගැන කල්පනා කරන්න. මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳුවේ? ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න යනකොට ඉස්සරලාම ඒ ධර්ම දේශනා කරන්න යෑමේදී කියාපු ගාථාවක් හැටියට අපි අහන්න තියෙනවා. සූත්‍රවල සඳහන් වෙනවා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුච්ඡන්තු සද්දං. මේ කියන්නේ මරණයෙන් මිදීමට
දොර ඇරියා. අපාරුසා තේසං අමතස්ස ద్వාරයි. අමත කියන්නේ නොමැරීම. ඒ නොමැරීම දොරටු ඇරියා. යේ සෝතවන්තෝ කං තියෙන අය යේ සෝතවන්තෝ පමුච්ඡන්තු සද්දං මේ ශබ්දේ අහලා මරණයෙන් මිදෙන්න කියන. ඒකයි තේරුම. දැන් ඔය සද්දං කියන වචනේ සමහර අටුවාවලත් තේරුම් කරන්නේ ශ්‍රද්ධාව කියලා. මෙතන පමුච්ඡන්තු සද්දං කියවොත් ශ්‍රද්ධාව අතාරින්න කියලා එතන කියවෙන්නේ. එහෙම නෙමෙයි මේක. තේරුම මම හිතන හැටියට සද්දං කීවේ ශබ්දයට. ඒ ශබ්දය අහලා මොකද කන් තියෙන අය ශබ්දය අහලා මේ මරණයෙන් මිදෙන්න කියන එකයි කියන්නේ. ඒ මේ ශබ්දය ගැන කතා කරන එකත් මේ කියවෙනවා මේ ගමනේ යනකොට එක්තරා පුද්ගලයෙක් හම්බෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට ඒකට දුන්න උත්තරේ මම මේ හඬබැර ගැහිීමකට යනවා. මේ ධර්මය ලෝකයට දෙන්න අඬබැර ගහන. ඒ අඬබැර ගහනවා කියන එකත් શબ્දයක් ඇති කරනවා කියන එකයි. ඒ නිසා මේ දෙකම ගැලපෙනවා. ඒ විදිහට මේ අඬබැර ගැහිම තමයි මේ විදිහේ ප්‍රකාශයකින් කීවේ. නොමැරීමට දොරටුව ඇරියා කන් තියෙන අය මේ ශබ්දේ අහලා මරණයෙන් මිදේවා කියලා. ඉතින් මේ විදිහට මේකෙන් අදහස් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මුල ඉඳලම මේ මරණයෙන් මිදෙන හැටි ගැන තමයි හොයාගෙන ගියේ. එහෙම ගිහින් තමයි අන්තිමටම සොයාගත්තේ. ඉතින් මේ විශේෂ කාරණයක් මේක. මොකද මේ මරණයෙන් මිදෙන්න නම් මේ භවය කියන එක නැති කරන්න ඕනේ. ඒකයි කියන්නේ ප්‍රශ්නේ. දැන් ඔය මම කීව බටහිර දාර්ශනිකයෝ පෙන්වන්නේ මේ හැම කෙනෙක්ම ඉන්නවා කියන හිතවිල්ල ඇති වෙනවා හැම කෙනෙකුටම. ඒ වාගේම මරණවා කියන හිතවිල්ල ඇති වෙනවා. මෙතන තමයි නියම රහස තියෙන්නේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ මේ නිවන කියන එක ගැන තේරුම් කෙරුවේ භව නිරෝධෝ නිබ්බාන. ඒ භවය නැති කිරීම තමයි නිවන. මේ අර බටහිර දාර්ශනිකයෝ එක්සිස්ටෙන්ෂලිස්ට් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ අය කියන්නේ මේ හැම දෙයකටම මුල් වෙන්නේ භවය කියන එක. හැම දෙයකටම මුල් වෙන්නේ භවය කියලා. ඒ හැම දෙයකට මුල් වෙනවා කියන එකේ තේරුම ඒ කාරණේ එක දාර්ශනිකයෙක් කීවා සාත්‍රේ කියන දාර්ශනිකයා මේ භවය තමයි මුල් වෙන්නේ කියන එක කිව්වේ existence precedes essence කියලා. ඒක එතන පෙන්වන්නේ මේ
භවය තමයි මුල් වෙන්නේ. අපි තමන් ගැන හිතීමට ඉස්සරලා එතන පෙන්වන්නේ භවයේ මුල් වෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ කියමනාව අපි ඒ ක්‍රමයටම දැම්මොත් අපට කියන්න තියෙන්නේ භවයට ඉස්සරලා මුල් වෙන දෙයක් කියනවා කියන්නේ. ඒ කාරණේ තමයි අපි පස්ස කියන වචනේ පාවිච්චි කරන්නේ. පස්ස. ඒ පස්ස කියන වචනයත් අපි වැරදියට හුඟක් දුරට අපේ පොත්වල එහෙම කියවෙන්නේ. ඒ මොකද ඒ කියන්නේ පස්ස කියන්නේ මේ යම් කිසි වස්තු දෙකක් එකට ගෑවෙනවා කියන අදහස. ඒකට ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරනවා contact කියලා. contact කියන්නේ එකට එක්කම එකට ගෑවෙනවා කියන එක. නමුත් ඒක නෙමෙයි පස්ස කියන වචනේ තේරුම. බුදුරජාණන් වහන්සේ සූත්‍රවලම තේරුම් කරනවා අපි ඇහැ ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. ඒ කියන්නේ ඇහත් රූපයක් ඇති වුණා තමයි චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. චක්කු විඥානය කියන්නේ ඇස් පෙනීම. ඇහත් රූපයක් තියෙනකොට තමයි ඇස් පෙනීම කියන එක තියෙන්නේ. තින්නම් සංගති පස්සෝ ඒ තුනම ඇති වෙනකොට තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතන මේ ගෑවීමක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ඇහැ කීවට මේ අපට පේන මේ ඇස් බෝලය කියන එකට නෙමෙයි ඇහැ කීවේ. එතන ඇහැ කීවේ ක්‍රියාකාරීත්වයකට. ඒ ඇහැ කියන්නේ යම් කිසි ක්‍රියාකාරීද. ඔය ඇස් බෝලේ නැත්තම් ඒ ඇස් ගුලිය එතන තිබුණත් ඇස් පේන්නේ නැත්තම් ඒක ඇහක් නෙමෙයි. ඒකනේ අපි කියන්නේ සිංහලෙන් ඇහැ කන වෙලා කියලා. ඒකේ තේරුම මේ ඇහැ කියන්නේ ඒ ගුලියට නෙමෙයි. නමුත් එතන යම් කිසි ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තියෙනකොට තමයි ඒක ඇහැ වෙන්නේ. ඒ ක්‍රියාවයි ඇහැ. එතකොට ඒ ක්‍රියාව තියෙනකොට රූපයක් පෙනෙනවා. යම් කිසි දෙයක් පෙනෙනවා. ඔය රූප කියන එකටත් අපි සාමාන්‍යයෙන් හිතන්නේ රූප කියන්නේ මේ යම් කිසි වස්තුවක් කියලා. රූප කියන්නේ යම් කිසි වස්තුවකට නෙවෙයි. රූපය කියන්නේ රූපෙට. රූපය කියන්නේ පින්තූරයක්. ඒ අපේ ඇහැ කියන එක මේ කැමරාවක් වගේ. ඒ කැමරාවේ පින්තූරයක් ගත්තාම ඒ පින්තූරේ තියෙන කැමරාව ඇතුලේ පිට නෙමෙයි. ඒ වගේ මේ ඇහෙන් බලනකොට යම් කිසි දෙයක් පේනවා නම් ඒ පෙනෙන්නේ පින්තූරයක්. ඒ පින්තූරේ තියෙන්නේ මේ ඔළුව ඇතුලේමයි. පිට තියෙන එක නෙමෙයි. ඒ නිසා ඒකට රූප කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. මේ විදිහට ඒ රූප කියන එක ඒ විදිහට පාවිච්චි කරලා ඇහැ කියන එක අතන තියෙන ක්‍රියාව හරියට කැමරාව කියන එක තිබුණත් ඒ කැමරාව
වැඩ කරන්නේ නැත්තම් ඒක කැමරාවක් නෙමෙයි. ඒ වගේම මේ ඇහැ කියන එකේ අර මස්කුලිය තිබුණත් ඒක ක්‍රියා කරන්නේ නැත්තම් ඒක ඇහැක් නෙමෙයි. ඒ ක්‍රියාවටයි ඇහැ කිව්වේ. ඒ වගේම රූප කීවේ මේ පිට තියෙන දෙයකට නෙමෙයි මේ හිතේම ඇති වෙන චිත්‍රය. ඒකටයි රූප කියන්නේ. එතකොට ඒ ඇහත් ඒ රූපයක් තියෙනකොට ඇස් පෙනීම කියන එක තියෙනවා. එතකොට මේ තුනම එක වෙලාවට ඇති වෙන දෙයක්. ඒ ක්‍රියාව තියෙනකොට රූපේ තියෙනවා, ඒ ක්‍රියාවයි රූපයයි තියෙනකොට පෙනීම කියන එක තියෙනවා. ඉතින් මේ විදිහට එහෙම කියන ඒ ස්පර්ශය තියෙනකොට තමයි අපිට යමක් කියනවා කියන එක ඒ හිතවිල්ල ඇති වෙන්නේ. ඒ යමක් තියනවා කියන හිතවිල්ල තමයි භව කිව්වේ. එතකොට ඒ යමක් තියනවා කියන හිතවිල්ල ඇති වෙන්න ඉස්සෙල්ලා තමයි මේ ස්පර්ශය තියෙන්නේ. එතකොට ස්පර්ශය තියෙනකොට තමයි භවය තියෙන්නේ. ඔය ස්පර්ශය කියන එකට ඉංග්‍රීසියෙන් අපි contact කියලා තමයි හුඟක් දෙනෙක් මේ පරිවර්තනය කරලා මුලින්ම ඉංග්‍රීසියෙන් ඔය පාලි ඉංග්‍රීසියට පරිවර්තනය කරපු තැනැත්තා ඒ පරිවර්තනය කෙරුවෙන් පස්සේ අපි හුඟක් දෙනෙක් ඒ වචනෙම දාලා පරිවර්තනය කරනවා. ඒක වැරදි. මේ ඒක හරි පරිවර්තනයක්ද කියන එක අපි හිතලා බලන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ස්පර්ශය කියන්නේ contact නෙමෙයි. මම ඒකට වෙන පරිවර්තනයක් හැටියට කියනවා sense experience කියලා. sense experience කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අපි සිංහලෙන් අපට ස්පර්ශය කියන වචනේ පාවිච්චි කරුවත් ඒක නිකම්ම මේ යම් කිසි දෙයක් ස්පර්ශය කරනවා කියනකොට ගෑවෙන අර්ථයක් වාගේ තිබ්බ ඒක නෙමෙයි අර්ථය. මේ ඇස් පෙනීම, කන් ඇහිීම, නාහෙට දැනීම, දිවට දැනීම, ශරීරයට දැනීම, හිතට දැනීම, මේක තමයි ස්පර්ශය. එතකොට මේ විදිහට අපි තේරුම් ගත්තොත් ඒ ස්පර්ශය ඇති වුණාම තමයි යමක් තියනවා කියන හිතවිල්ල ඇති වෙන්නේ. ඒක තමයි භවය. එතකොට මම මේ කියන ධර්මය ටිකක් ඔය සාමාන්‍යයෙන් අපිට නිතර අහන්න තියෙන ධර්මයට වැඩිය ටිකක් වෙනස්. සමහර විට මේවට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්නාවට කමක් නැහැ. ඒව අහන්න ආපුවාම මම ඒව තවදුරටත් තේරුම් කරලා දෙනවා. මම කියන්නේ නැහැ මම කියන පිළිවෙල හරි කියලා. අහන ආයතම තේරුම් ගන්න පුළුවන් මං කියන එක හරිද වැරදිද කියලා තමාගේම බුද්ධිය පාවිච්චි කරලා ඒක තේරුම් ගන්න ඕනේ. මට පේන්නේ ඒක හරි කියලා. නමුත් මට වැරදෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක ගැන ටිකක් හොඳට කල්පනා කරලා බලමු. දැන් මේ භවය කියන්නේ තියෙනවා නැත්තම් ඉන්නවා කියන එක. එතකොට මේ මම ඉන්නවා කියනකොට තමයි ඒ ඉඳීම ගැන අපි කල්පනා කරනකොට ඒ ඉඳීමේ තියෙනවා ඉඩක් ගැනීමක්. මම ඉන්නවා කියනකොට
යම් කිසි ප්‍රමාණයක ඉඩක් ගන්නවා මේ ආකාශයේ ඉඩක් ගන්නවා ඒ වගේම කාලයෙන් ප්‍රමාණයක් ගන්නවා එතකොට කාලය ගැන කල්පනා කරනකොට අතීතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා අනාගතයක් තියෙනවා එතකොට මගේ ඉඳීමේදී අතීතය ගැන කල්පනා කෙරුවොත් අන්තිමටම කල්පනා කරන්න තියෙන්නේ උප්පත්තිය ගැන. අනාගතය ගැන කල්පනා කරපුවාම අනාගතයේ අවසාන වෙන්නේ මරණය. එතකොට ඒ උප්පත්තියටත් මරණයටත් අතරේ තියෙන්නේ වෙනස් වීමක්. ඒ වෙනස් වීම තමයි ජරාව. එතකොට ජාති ජරා මරණ කියලා කියනකොට ජාතිය කියන්නේ උප්පත්තිය ජරා කියන්නේ වෙනස් වීම මරණය කියන්නේ අවසාන. මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට පෙන්වන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ඒ ජරාවට පත් වුනහම ලෙඩ හැදෙනවා. තරුණ කාලේ ලෙඩ හැදුනේ නැති වුණත් ජරාවට පත් වෙනකොට ලෙඩ හැදිලා තමයි මැරෙන්නේ. ඉතින් මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඉපදෙනවා වෙනස් වෙනවා මැරෙනවා. මේකයි අනිත්‍ය. මේ අනිත්‍ය දුකක් වෙනවා. ඒ අනිත්‍ය දුකක් වෙන්නේ කොහොමද? අපේ ආසාව තියෙන්නේ මැරෙන්න නෙමෙයි. අපේ ආසාව තියෙන්නේ හැමදාම ජීවත් වෙන්න. ඒ වාගේම හැමදාම තරුණව ජීවත් වෙන්න. අපි වයසට යනවට කැමති නැහැ. ඒ නිසා ඒක දුකක් වෙනවා. ඒ මොකද අපේ ආසාව තියෙන හැටියට නෙමෙයි ලෝකේ පවතින්නේ. අපේ ජීවිතේ පවතින්නේ ඒක නියම පැවැත්මක් නෙමෙයි වෙනස් වීමක්. ඒක හරියට අපි බෝලයක් අරගෙන අහසට දානකොට අපට පේනවා මේ බෝලේ උඩට යනවා. නමුත් ඒ බෝලේ උඩට ගියාට වැටෙමින් තමයි පවතින්නේ. ඒ වාගේ යම් කිසි කෙනෙක් ඉපදුනා නම් එතන ඉඳලා මරණය කරා තමයි ගමන් කරන්නේ. ඒ නිසා ඉපදීම මරණයත් එකක්. දෙකක් වාගේ අපි හිතුවට ඉපදෙනකොට හුඟක් දෙනෙක් ඒකට බොහොම සතුටු වෙනවා. සතුටු වෙලා ඔය උපන් දිනේ කියලා බොහොම ඒවා ගැන සතුටෙන් කනවා බොනවා ඒ වාගේ දේවල් කරනවා. නමුත් මරණයක් වුණාම අඬන්න පටන් ගන්නවා. නමුත් අපි කල්පනා කරන්නේ නැහැ මේ ඉපදීම කියන්නේ මරණයම මුල් කොටස. අන්න ඒකයි කාරණේ. ඒකයි මේක දුකක් වෙන්නේ. නමුත් මේ දුක වෙන්නේ මොන කාරණයක් නිසාද කියලා බලනකොට අපි කිව්වා ආසාව නිසා. ආසාව තියෙන්නේ මැරෙන්න නෙමෙයි දිගටම ජීවත් වෙන්න. තරුණයෙක් හැටියට ජීවත් වෙන්න. එතකොට ඒ ආසාව ඉෂ්ට වෙන්නේ නැති නිසායි දුකක් වෙන්නේ. එතකොට ඒ ආසාවයි දුකයි ආසාවයි සත්‍යයි ගැටෙනකොට තමයි දුක ඇති වෙන්නේ.
ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව වෙන්නේ අර අනිත්‍ය භාවය නෙමෙයි තණ්හාව කියන්නේ. තණ්හාව තමයි මේ ආසාව. එතකොට මේ තණ්හාව එක්කම ඇති වෙන එක තමයි මම ඉන්නවා කියන එක. මම කිව්වේ මොකේද? අපි මේ මම කියලා කිව්වේ ශරීරෙට. ඒ ශරීරේ මම වෙලා තියෙන්නේ. ඒ ශරීරය ගැන හිතනකොට මේ මගේ ශරීරය කියනවා. එතකොට මගේ ශරීරය කියලා ඒක මගේ කරගත්තන් පස්සේ තමයි ඒක මම උනේ. ශරීරය මගේ කරගත්තා. ඒ නිසා ශරීරය මම වුණා. ඒ ශරීරේ මම වීමෙන් ශරීරයේ තියෙන එක මම ඉන්නවා කියලා අපි හිතා ගන්න. එතකොට මම ඉන්නවා කියපුවාම ශරීරයේ තිබීම ගැනයි මේ මම ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මම කිව්වේ ශරීරෙට. එතකොට ශරීරේ මම නෙවෙයි නම් එතකොට ශරීරේ ඉපදෙනකොට මම ඉපදුනා කියන්න පුළුවන්ද? මම ඉපදුනා කියන්න බෑ. ශරීරේ මම නෙවෙයි නම් ශරීරේ උප්පත්තිය මගේ උප්පත්තිය නෙවෙයි. එතකොට ශරීරේ ජරාවටපත් වෙනකොට ඒ ජරාවටපත් වීම මගේ ජරාවටපත් වීමක් නෙවෙයි. එතකොට ශරීරේ මැරෙනකොට මම මැරුණා නෙවෙයි. එතකොට උප්පත්තිය මගේ උප්පත්තිය නෙවෙයි නම් ජරාවටපත් වීම මගේ ජරාවටපත් වීම නෙවෙයි නම් ශරීරයේ මරණය මගේ මරණය නෙවෙයි නම් එතන දුකක් ඇති වෙන්නේ නැහැ. මේ දුක ඇති උනේ මම ඉන්නවා කියලා ශරීරයේ මම ගත්තු නිසායි. ඒ ශරීරයෙන් ඇති වෙන දේවල් තමයි වේදනා සංඥා සංඛාර විඥාන කිව්වේ. මේ ශරීරයෙන්ම තමයි ඒ වේදනාව කියන එක ඇති වෙන්නේ. ඒ වාගේම සංඥා කියන එක ඇති වෙන්නේ. ඒ වාගේම සංඛාර කියන එක ඇති වෙන්නේ. ඒ වාගේම විඥානය කියන එක ඇති වෙන්නේ මේ ශරීරයෙන්ම සම්බන්ධ කරලා. මේකට තමයි පංචස්කන්ධය කියන්නේ. එතකොට මේ පංචස්කන්ධය කියනකොට මේ ශරීරේ මුල් කරගෙනම තමයි මේ පංචස්කන්ධය ගැන කතා කරන්නේ. ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන කැලලට අපි හිත කියනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන කැලලට තමයි හිත කියලා කියන්නේ. එතකොට ඒක මගේ කරන මරගත්වයකින් තමයි දුක ඇති වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධේ තමයි දුක. ඒ කියන්නේ
උපාදානය කීවේ නිකම්ම ඇලීමක් ගැටීමක් නෙමෙයි. උපාදානය කීවේ මගේ කර ගැනීම. මගේ කර ගැනීමෙන් මම කරගන්න. මගේ කර ගැනීම තමයි උපාදානය, මම කර ගැනීම තමයි භවය. ඒකයි උපාදානස්කන්ධය කිව්වේ. මේ ශරීරය මගේ කරගත්තා, ශරීරය ඇති වෙන වින්දන තමයි වේදනා කිව්වේ. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් වේදනා කියන්නේ මේ රිදෙනවා කියන එකට. නමුත් නියම වශයෙන් වේදනාව කියන්නේ වින්දනයක්. වින්දන කියනවා තුන් જાතියක්. සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා. ඒ කියන්නේ සැපදායක වින්දනයයි, දුක්දායක වින්දනයයි, සැපත් නැති දුකත් නැති වින්දනයයි. ඒකයි වේදනා කිව්වේ. සංඥා කිව්වේ අපි ඇස් අරිනකොට දකින දේ, කනට ඇහෙන දේ, නාහිට දැනෙන දේ, දිවට දැනෙන දේ, ශරීරයට දැනෙන දේ. අපි සාමාන්‍යයෙන් ශරීරයට දැනෙන දේ කීවත්, ඇහැට පෙනෙන දේ කීවත් අපි හිතන්නේ මේ අපට පේන්නේ යම්කිසි දෙයක් කියලා. ඒ යම්කිසි දෙයක් නෙමෙයි පේන්නේ. ඇහැ අරපාම අපට පේන්නේ පාටවල් පමණයි. ඒක අද නවීන විද්‍යාවේ තේරුම් ගත්ත දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වෙච්චයි අපට ඇස් අරපුවාම දේවල් පේන්නේ නැහැ. පාටවල් පේන්නේ. ඒ මොකද මේ ඇහි මේ ස්නායු මේ කියනවා මේ මොලේ ඉඳලා ස්නායුවක් යනවා ඇහැට. ඒ ඇහැට ගියාම එතන තියෙනවා ඒ ස්නායු ඇතුලේ මේ පොඩි කෙඳි වාගේ. ඒවා ඒ එක කෙන්දකට එක පාටක් පේන්නේ. ඒ වගේ කෙඳි අපිට හිතන්න පුළුවන් හත් જાතියක් තියෙනවා කියලා. ඒ හත් જાතියට පාටවල් හතක් පේනවා. ඒවා තමයි අපි ඔය මේ දේදුන්නේ පේන පාටවල්. එතකොට මේ පාටවල් වලින් තමයි අපට පේන දෙයක් හැදෙන්නේ. දැන් අපි කෙනෙක් චිත්‍රයක් අඳිනකොටත් ඒ චිත්‍රය අඳිනවා කියන්නේ පාටවල් කඩදාසියක හරි මොකක්ක හරි ඒ පාටවල් කීපයක් එතන තියෙන එකයි කරන්නේ. ඒ පාටවල් තිබුණාම අපි ඒක දිහා බලලා තමයි අපි තමයි එතන යම්කිසි දෙයක් කියලා එකක් හිතේ ඇති කරගන්නේ. දැන් අපි ගහක් අඳිනවා නම් ඒ කොළ පාටවල් කොළ කෑල්ල තියෙනවා, කඳට වෙන පාටක් තියෙනවා. ඒ වාගේ නොඑක් පාටවල් දාලා තමයි එතන ඒ චිත්‍රය අඳින තැනත්තා අඳින්නේ. නමුත් අපි එතනට ගිහින් ඒක බලලා ගහක් කියනවා. ඒ ගහක් කියන්නේ අර පාටවල් එක්කහුව කරලා අපි හිතා ගන්න දේ. එතකොට අපි ඇස් අරිනකොට අපි සාමාන්‍යයෙන් පාටවල් පමණයි පේන්නේ. ඒ පාටවල් තමයි සංඥා කියන්නේ. ඒ වාගේ මේ පාටවල් වල ප්‍රිය අප්‍රියකමක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රිය අප්‍රියකම තමයි වේදනා කියන්නේ. එතකොට ඒ විදිහට ඊළඟට අපි ඒවා එකහු කරලා රූපයක් යම්කිසි දෙයක් ගහක් හරි නැත්නම් මිනිස්සෙක් හරි නැත්නම් සතෙක් හරි එහෙම නැත්නම්
අනකොළ බිමක්, එහෙම නැත්නම් කන්දක්, එහෙම නැත්නම් පොකුණක්, ඒ වගේ යම් යම් දේවල් ගැන අපි හිතෙන් හදාගන්න එක. ඒ හිතෙන් හදාගන්න එක තමයි සංඛාර කියලා කියන්නේ. ඒ සංස්කරණය කිරීම. ඒ සංස්කරණය කිරීමයි මේ සංඛාර කියන්නේ. ඊට පස්සේ අපි එතන එකක් නෙවෙයි සංස්කරණය කරන්නේ, කීපයක්ම දේවල් සංස්කරණය කරනවා. එහෙම සංස්කරණය කරලා වෙන් වශයෙන් අපි ඒවා අඳුර ගන්නවා. ඒ වෙන් වශයෙන් අඳුරගෙන ඒවා කියන සම්බන්ධකම්, වෙනස්කම් දැකලා ඒ විදිහේ පෙනීම තමයි විඥානය කියන්නේ. විඥාන ඥානයක්. ඒ ඥානය වෙන් වශයෙන් බැලීම තමයි විඥානය. ඉතින් මේ විදිහට අපි මේ දැකීම තමයි මේ පංචස්කන්ධය කියනකොට ඒ හිත වැඩ කිරීමක් ගැනයි කතා කරන්නේ. එතකොට මේ ශරීරයයි ඒ ශරීරයේම කෙරෙන ක්‍රියාවක් තමයි මේ හිත කියේ. හිත කියලා වෙනම දෙයක් නෑ. මේ ශරීරයෙන් පිට වෙලා යන්න පුළුවන් දෙයක් නෙවෙයි හිත කියන්නේ. ඉතින් මේ විදිහට අපි ඒ පංචස්කන්ධයේ තේරුම් අරගෙන ඒ පංචස්කන්ධේ මගේ මක් කියලා අල්ලා ගැනීම තමයි උපාදානය කියන්නේ. ඒ උපාදානය නිසා තමයි ඇති වෙන්නේ. ඒක තමයි භවය. එතකොට මේ විදිහට උපාදානය නිසා භවය ඇති වුණා. භවය ඇති වෙච්ච නිසා තමයි දුක ඇති වුනේ. ඒ මොකද මේ ශරීරේ මගේ කරගෙන මම වුණන් පස්සේ තමයි ඒ ශරීරේ ජරාවටපත් වෙනකොට, ශරීරේ මරණයටපත් වෙනකොට දුකක් ඇති වෙනවා. ඒක ගැන හිතීමෙදිනුත් දුකක් ඇති වෙනවා. ජරාවටපත් වෙන්න ඉස්සරලත් ජරාවටපත් වෙනවා කියලා හිතුවත් දුක ඇති වෙනවා. මරණයට ඉස්සර මරණයට අපිපත් වෙනවා කියන හිතවිලි දුක ඇති වෙනවා. ඉතින් මේ විදිහට දුක ඇති උනේ භවය නිසා. භවය ඇති උනේ උපාදානය නිසා. උපාදාන ඇති උනේ තණ්හාව නිසා. ඒ තණ්හාව ගැන අපි ඊළඟ අවස්ථාවේදී ඊළඟ විස්තරව අපි ඒක ගැන කතා කරනවා. නමුත් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන මේ භවය නිසා තමයි මේක දුකක් වෙන්නේ. අන්න ඒකයි විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ. භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි හුඟක් දෙනෙක් බෞද්ධයෝ හිතන්නේ මේ භවපච්චය ජාති කීවේ ගියාත්මේ හිටපු එකයි. භව කීවේ ඒ ගියාත්මේ ඉඳලා පව්පින් කරලා ඒ අනුව තමයි උප්පත්තිය ලැබුණේ කියලා. නමුත් ඒ විදිහට නෙමෙයි මම දැන් ওই තේරුම් කෙරුවේ. මෙතන ටිකක් වෙනසක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි මේවා තේරුම් අරන් තියෙන ක්‍රමයට වෙනස් දෙයක් මම දැන් මේ කියන්නේ. ඉතින් මේවා ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අපි නාගතයේදී මේ අවසානයේදී ප්‍රශ්න කරන්න ඉඩක් දෙනවා. නමුත් විශේෂයෙන්ම අපි මේක තේරුම් ගැනීම මේ භවය කියන එක අපි හරියට තේරුම් ගත්තොත් තමයි මේක තේරෙන්නේ මේ විදිහට. එතකොට අපි මේ
දුක ගැන හිතනකොට ඒ දුක ඇති වුණේ භවය නිසා. ඒ නිසා භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ. එතකොට මෙතන ජාති කීවේ මේ ඉපදුන නිසා තමයි ජරාවටපත් උනේ, මරණයටපත් උනේ කියන එක නෙවෙයි. මම ඇති වුණා භවයේ. මම ඇති වුණේ උපාදානයේ නිසා. ඒ මම ඇති වෙච්ච නිසා තමයි ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය උනේ. ඒ ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වුණා විතරක් නෙවෙයි, ශරීරයේ ජරාවටපත් වෙනකොට මම ජරාවටපත් වෙනවා. ශරීරයෙන් මැරෙනකොට මම මැරෙනවා කියන හිතවිලි. ඉතින් මේ විදිහට අපි හිතවීමෙන් තමයි, ඒ විදිහේ හිතීමෙන් තමයි දුකටපත් වෙන්නේ. නමුත් අපේ ඒ භවයෙන් මිදුනොත්, ඒ කියන්නේ මම කියන එකකින් මිදුනොත්, ඒ වාගේම උපාදානයෙන් මිදුනොත්, ඒ කියන්නේ මගේ කියන හිතවිල්ලෙන් මිදුනොත් දුක නැතු වෙනවා. අන්න මේකයි කාරණේ. එතකොට විශේෂයෙන්ම අපි මේ කාරණය ගැන කල්පනා කරලා, මේ කාරණය ගැන විශේෂයෙන්ම අපි නැවත හිතලා මේක තේරුම් ගත්තොත් තමයි මේක හරියට වැටහෙන්නේ. ඒ නිසා අපි මේක ගැන තව මම හිතනවා හුඟක් දෙනෙකුට ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේ අවස්ථාවේදී තව දුරට යන්නේ නැතුව ප්‍රශ්න අහන්න මෙතන දැන් අවසර දෙනවා. ඒ නිසා දැන් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අහන්න. ප්‍රශ්න නැත්නම් මම තව දුරට වෙන ඒවා ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි පැයක් විතර කතා කළා. ඒ නිසා මේක ගැන තියෙන ප්‍රශ්න අහන්න. තියෙනවද ප්‍රශ්න? ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව්. අපි මේ තවත් ස්වාමීන් වහන්සේලා ඇතුළු විශාල ගණනක් විවිධ රටවල් වලින් අද සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ප්‍රශ්න නම් තියෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්නම් වහන්සේ තවදුරටත් දේශනා කරගෙන යන්න කියලා මම ඉල්ලා සිටිනවා. තව ටිකක් බලලා. ප්‍රශ්න වැඩි නැතුව වාගේ නේද? ස්වාමීන් වහන්සේ අපි මේ දේශනා කරගෙන යමු. මම හිතන්නේ ප්‍රශ්න ඉදිරිපත් වෙයි. ඉදිරියට. දැන් අපි තව මේ දේශනා කරනවා නම් අපි මේ තාම දුක ගැන තමයි කතා කරන්නේ. දුකට හේතුව ගැන ඊළඟ දේශනාවේදී තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ තණ්හාව ගැන ටිකක් දැන් කතා කරනවා. ඒ මොකද අපි තණ්හාව කියන එකත් අපි සාමාන්‍යයෙන් හරියට තේරුනේ නැතුවයි අපි හුඟක් දෙනෙක් ඉන්නේ. තණ්හාව කියන්නේ නිකම්ම ආසාවක් කියන එකවත් එහෙම නැත්නම් වෙන දෙයක් නෙමෙයි. අපි මේක තේරුම් ගන්න ඕනේ. මේ තණ්හාව ගැන. තණ්හාව ඇති වෙන්නේ වේදනාවයි. වේදනා පච්චය තණ්හා. ඒ වේදනාව කියපුවාම වේදනා කියනවා තුන් જાතියක්. සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ.
සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ සුඛ කීවේ ප්‍රිය වේදනාව. ඒ කියන්නේ වේදනාව කියන්නේ වින්දනය. ඒ වින්දන ප්‍රිය වින්දන තියෙනවා, අප්‍රිය වින්දන තියෙනවා. ඒ දෙකටම නැති වින්දනක් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් යමක් දැකපුවාම සතුටුදායක දෙයක් පේන්න පුළුවන්. ඒ වගේම අසතුටුදායක දෙයක් පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකටම නැති දෙයක් පේන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ වින්දන තුන් જાතියක් තියෙනවා. ප්‍රිය වින්දනය, අප්‍රිය වින්දනය, දෙකටම නැති වින්දනය. ඒ වගේම ශබ්දයක් ඇහෙනකොට ප්‍රිය ශබ්දයක් ඇහෙන්න පුළුවන්, අප්‍රිය ශබ්දයක් ඇහෙන්න පුළුවන්, දෙකටම නැති ශබ්දයක් ඇහෙන්නත් පුළුවන්. ඒ වගේම නාහිට යමක් දැනෙනකොට ප්‍රිය සුවඳක් දැනෙන්න පුළුවන්. ඒ වගේම නරක ගඳක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දෙකටම නැති දෙයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දිවට රස දැනෙනකොට ප්‍රිය දෙයක් දැනෙන්න පුළුවන්. අප්‍රිය රසක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දෙකටම නැති එකක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයට ස්පර්ශ වෙනකොට ප්‍රිය ස්පර්ශයක් දැනෙන්න පුළුවන්, අප්‍රිය ස්පර්ශයක් දැනෙන්න පුළුවන්, දෙකටම නැති ස්පර්ශයක් දැනෙන්න පුළුවන්. මේ දැනෙන වින්දන තමයි වේදනාව කියලා කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපට මේ ප්‍රිය වින්දනයක් දැනුණාම ආසාවක් ඇති වෙනවා. අප්‍රිය වින්දනයක් දැනුණාම අකමැත්තක් ඇති වෙනවා. ඒ වගේම දෙකටම නැති වින්දනයක් දැනුණාම මොකද්ද වෙන්නේ? ආසාවක් ඇති වෙනවද? අකමැත්තක් ඇති වෙනවද? ඒ දෙකම නෙවෙයි වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න ඒක ගැන අපි ටිකක් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඒ ප්‍රිය අප්‍රිය නැති වින්දනය අපට දැනුණා මොකද්ද අපි හිතන්නේ? අපට ආසාවකුත් නැහැ, අකමැත්තකුත් නැහැ. අපට දැනෙන්නේ යමක් තියෙනවා කියලා. යමක් තියෙනවා කියන එකයි දැනුම. ඒ දැනුමට තමයි භව කියන්නේ. ඒ භව කියන එක එන්නේ ඔතනින්. ඒ නිසා තමයි මේ තණ්හාව කියන එක තුන් ක්‍රමයකට බෙදුවේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කාම තණ්හාවෙන් තමයි ආසාව අර ප්‍රිය වේදනාවට තියෙන ආසාව තමයි කාම තණ්හා. ඒ දෙකටම නැති වින්දනය ඇති වෙන අදහස තමයි භව තණ්හා කියන්නේ. ඒ වගේම අප්‍රිය වින්දනයට තියෙන අකමැත්ත තමයි
විභව තණ්හා කියන. විභව කියන්නේ නැතිවීම. ඒ නැතිවීමට තියෙන ආසාව. මොකද්ද නැති වෙන්නේ? අප්‍රිය වේදනා. ඒ අප්‍රිය වේදනාව නැතිවීමට තියෙන ආසාව තමයි විභව තණ්හා. භව තණ්හා කීවේ අර තිය කියලා දැනෙන එක තිබීමට තියෙන ආසාව. ඒකේ ප්‍රිය වේදනාවක් නෙමෙයි. නමුත් අර තිබීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ තිබීමට තියෙන ආසාව තමයි භව තණ්හා. දැන් මේ තණ්හාව ඇති වුනහම ඒ තණ්හාව ඇති වෙනකොට මෙතන ඒ ස්පර්ශය කීවට අපිට මේ ස්පර්ශයක් වෙනකොට ඔය අපි අර ස්පර්ශය ගැන කතා කරුවානේ. ස්පර්ශය නිසා තමයි වින්දනය ඇති වුනේ. ඒ වින්දනය නිසා තමයි මේ තණ්හාව ඇති වුනේ. ඒ විදිහට මේ පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ. ඒ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා. ඒ ස්පර්ශයේ තියෙනකොට වින්දනේ තියෙනවා. වින්දනේ තියෙනකොට තණ්හාව ඇති වෙනවා. දැන් මේවා අපි හිතලා අපිට ඕනෑකමින් කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි ප්‍රිය වේදනාවට ආශා කරන දේ මේක දැන් ප්‍රිය වේදනාවක්. මම දැන් මේකට ආශා කරන්න ඕනේ කියලා එහෙම හිතලා කරන්නේ නෙවෙයි. ඒ ප්‍රිය වේදනාව දැනෙනකොටම ආශාවත් ඒත් එක්කම දෙනවා. ඒ කියන්නේ අපි හිතලා කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන්නේ අසිහියෙන්. සිහියෙන් කරන දෙයක් නෙමෙයි. සිහියෙන් කියලා මේක මම කළ යුතුයි කියලා එහෙම කරන දෙයක් නෙමෙයි. අකමැත්තක් ඇති වෙනකොටත් ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. අසිහියෙන් කෙරෙන්නේ. අර යමක් තියෙන්න ඕන කියන හිතවිල්ලෙත් හිතලා කරන දෙයක් නෙමෙයි. අසිහියෙන් කරන දෙයක්. ඒකයි මේ තේරුම. ඉතින් කොහොම හරි මම එච්චර මේක පටලවෙන්නේ නැති වෙන්න මම මේ තේරුම් කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ තණ්හාව ඇති වුණෙන් පස්සේ තමයි මේ ඇති වෙච්ච ආසාව මගේ කරගන්න. ඒ කියන්නේ මම තමයි ආසා කරන්නේ. මගේ ආසාව. මේ මගේ ආසාව, මේ මගේ අකමැත්ත අන්න ඒ විදිහට හිතවිල්ල තමයි උපාදානය කියන්නේ. ඒ මගේ කරගන්නේ. එතකොට මෙතන මගේ කරගන්නේ මේ ආසාව, අකමැත්ත ආදිය. එතකොට ඒ ආසා කරන දේ කියලා දෙයක් වෙනම තියෙනවා. ආසා කිරීම කියලා එකක් තියෙනවා. ආසා කරන දේ කියලා තව එකක් තියෙනවා. එතකොට ඒත් එක්කම එන එක තමයි ආසා කරන්නේ මම කියලා. එතකොට මෙතන තියෙනවා කෑලි තුනක්. ආසා කිරීම, ආසා කරන දේ, ආසා කරන පුද්ගලයා. එතකොට එතන ඒක තමයි කෑලි තුන. එතකොට ආසා කරන පුද්ගලයා මම.
එතකොට ආසා කිරීමෙන්දීම පුද්ගලයාත් හැදෙනවා ආසා කරන දේත් හැදෙනවා. ඒ ආසා කිරීමත් එක්කම. ඒ නිසා තමයි එතන උපාදානයත් ඇති වෙනවා භවයත් ඇති වෙනවා. භවය කීවේ විශේෂයෙන්ම අර පුද්ගලයා හැදීම. මම හැදීම. මම හැදීම තමයි විශේෂයෙන්ම එතන ඒ පුද්ගලයා ඇතිවීම තමයි භවය. මගේ කර ගැනීම තමයි උපාදාන. එතකොට මේ පුද්ගලයා හැදුනන් පස්සේ තමයි ඒ පුද්ගලයා හැදුනේ ශරීරය මගේ කර ගැනීමෙන් ඒ ශරීරය ඇති වෙන වින්දන මගේ කර ගැනීමෙන් ඒ ශරීරයට දැනෙන දේ කියන්නේ ඇහැට නම් පාටවල් කනට නම් මේ ශබ්ද ඒවා තමයි සංඥා කී. ඊට පස්සේ අපි ඒවා එක්කව කරලා යම් හදන එක තමයි යම් කිසි වස්තුවක් හැදුවා නම් ඒක තමයි ඒ හැදීම තමයි සංකාර. ඊළඟට වෙන් වෙන් වශයෙන් දැකීම තමයි විඥානය. හාමුදුරනේ මාව ඇහෙනවද? ඔව්. හාමුදුරනේ මම ධම්මරතන ලාස් වේගස් වලින් ඔව්. ඔය ලාස් වේගස් වලින් කතා කරන්නේ. එයානේ. නෑ මට දැන් මෙතන මේ විස්තර කරගන්න ඕන දැන් භවයට හේතු වෙන්නේ උපාදානයේද නැත්නම් තෘෂ්ණාවද කියන එක. මොකද දැන් අර පටිච්චසමුප්පාදයේදී කියවෙන විදිහට තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝනේ. එතකොට භවය කියන එකට සැබවින්ම හේතු වෙන්නේ උපාදානයේද එහෙම නැත්නම් තෘෂ්ණාවද කියන කාරණේ පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් තියෙනවා ඒක පස්සේ අහන්නම එදවන් සර්ණයි. නෑ බොහොම හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ඒ මොකද දැන් මෙච්චර ප්‍රශ්න අහන්න කෙනෙක් නැතෝනේ හිටියේ. ඉතින් මේක විශේෂික තමයි භවයේ ඇති වෙන්නේ උපාදානය නිසා. උපාදානය ඇති වෙන්නේ තණ්හාව නිසා. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. තණ්හාව නිසා උපාදානය ඇති වුණා. උපාදානය නිසා භවය ඇති වුණා. ඒ විදිහටයි අපි ඒක යන්නේ. ඒ වගේම තණ්හාව ඇති වුණේ දනාව නිසා. දැන් ඒක පැහැදිලි වුණාද මොකක්වත් එතන අඩුපාඩුවක් තියනවද? දැන් විශේෂයෙන්ම මේ කාරණය ටිකක් මේ අමාරුයි තේරුම් ගන්න එක පාඩම. හෙලෝ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හාමුදුරනේ හරි මම ඇත්තට මේ ප්‍රශ්නේ හැවේ අර ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී භවයට හේතු වෙන්නේ තෘෂ්ණාව කියන කාරණේ පැහැදිලි කරපු නිසා ඉතින් ගොඩක් පින් ඒකට භවයට හේතු වෙන්නේ තෘෂ්ණාව කිව්වේ නෑ. එහෙම නෙමෙයි. අපි මේ මෙතන ඒ තෘෂ්ණාව තුන් જાතියක් තියෙන එක ගැන තේරුම් ගන්න ගිහින් තමයි මං කීවේ මේ තණ්හාව කියපුවාම තුනක් තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මංගලං සත්තං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු.